සම්මා සම්බුදු සරණයි සදහවතුනි. කෙලෙසුන්ගෙන් සිත දූෂිත වීම ඉමහත් නපුරක් වන බැවින් එසේ නොවන පරිදි ප්‍රවේශම් විය යුතුයි. ප්‍රවේශම් වීම නම් බුදුරදුන් විසින් දේශිත උතුම් ශ්‍රී සද්ධර්මය සේවනය කිරීම සහ සිහියෙන් යුක්ත විසීමයි. එසේ වාසය කරන සත්පුරුෂයන්ගේ සිත්වල කෙලෙස් නැග සිටීම අඩුයි. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් අකුසලයෙන් වෙන්වුණු කුසලයෙන් පිරුණු සිතකින් දිවිගෙවා සසර ගමන ජය ගන්නට ඔබට කුසලානි සංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත සජීවී සූත්‍ර ධර්ම දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පිළිමතලාව හලාතිවෙල ශ්‍රී නිකේතනාරාම විහාරවාසී පූජ්‍යපාද රාජසිංහගම තිලක ධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි, ලොව ඇති දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානමය පින්කම සඳහා දවසේදී සදහති දායකත්වයෙන් ක්‍රියා කරනවා. යවෝන් නිසිත් තල්පිටිය පුතුගේ 6 වන ජන්මදිනය නිමිත්තෙන් හේනවත්ත පාර වැලිවිට කඩුවෙල පදිංචි තල්පිටියගේ පැතුම් රංගනාත් මහතා සහ එම මහත්මිය. එසේනම් මේ ආරාධනය ධර්මදේශනාවේ දායකත්වයේ ලබාගත් පිරිසට ලෞතර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජා කිරීමටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනා කිරීමටත් ඒ අතර වාරයේදී හේවිසි කලාශිල්පීන් විසින් ශබ්ද පූජාව පවත්වනවා ඇති. සාදු සාදු සාදු. සදහවතුනි, ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ සංයුක්ත නිකායේන උන්නාභ බ්‍රාහ්මණ සූත්‍රය ඇසුරෙන්. එසේනම් සදහවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සැවොම සාදුනාදදී තෙවරක් নমස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදී තබ්බං. ආමබන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මනස්සකෝ බ්‍රාහ්මන සති පටිසරණන්ති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි පින්වතියනි, අද දවසේදී ඔය ඇත්තෝ සූදානම් වෙන්නේ මේ විවේකී සන්ධ්‍යා සමය තුල බෞද්ධයා නාලිකාවෙන් විකාශනය වනු ලබන සජීවී ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට. අද මේ සඳහා පින්බර දායකත්වයේ ලබාගෙන කටයුතු කරන පින්නතුන් මුලින් සිහිපත් කරන්නට යෙදුණා. ඊටාම වටිනා බලාපොරොත්තුවක් මූලික කරගෙන තිබෙනවා. යෙවෝන් නිසිත් තල්පිටිය පුතුගේ 6 වෙනි ජන්මදිනය මූලික කරගෙන ඒ දෙමාපිය දෙපළ අනිකුත් ඥාතීන් අද ඒ පුතණුවන් වෙනුවෙන් වටිනාම දායාදයක් ලබා දෙනවා. කුඩා කාලේ ඉඳලම මෙන්න සැබෑවටම ඒ දරුවන්ට ආදර්ශයක් ලබා දෙනවා කෙසේද ජන්මදිනයක් සැපිරිය යුත්තේ කියලා. ඒ නිසා හරි ආදර්ශමත් බලාගෙන ඉන්න බොහෝ දිනාටත් ලොකු ආදර්ශයක් මේ දෙමාපිය දෙපළ අද දවසේ ලබා දෙනවා. ඒ නිසා පුතණුවන්ට සැබෑවටම නිදුක් නිරෝගී භාවය සැලසෙන හොඳ ජන්මදිනයක් බවට පත් වෙනවා මෙවැනි පින්කමක් සිදු කළාම. ඉතින් ඔබේ දායකත්වය නිසා පින්වත්නි මේ දේශනාව මුළු ලෝකයක් ශ්‍රවණය කරනවා. විශාල පිරිසකට දෙන්නට තියෙන අග්‍රම දාණය, ඉහළම දාණය, ධර්ම දාණය අද දවසේ ඔබ ලබා දෙනවා. සුළුපටු පින්කමක් නෙවෙයි. මේ බණ ටික අහලා හිතලා බලන්න පින්වත්නි, කී දෙනෙක් නම් සිත්වලට සැනසෙල්ල උදා කර ගන්නවද? ඒක සුළුපටු පින්කමක් නොවන විත්තිය ඔබ කවුරුත් දන්නවා. ඔබ අද මේ දායකත්වය ලබා දෙන්නේ වැනි පින්කමකට. බණ අහන පිරිසත් ලොකු පින්කමක් අද දවසේ සිදු කර ගන්නවා. බණ ටිකක් විවේකීව අහන එක විශාල කුසලයක්. ඒ නිසා මේ වෙලාවේදී ඔබ දෙපිරිසම හොඳ අදිෂ්ඨානයක් සිත් තුළ ඇති කරගන්න. අපි මේ සිදු කරනු ලබන මහානීය ප්‍රබල උතුම් වටිනා කුසල කර්මය අපි සෑම සියලු දෙනටම ගෝර කටුක බිහිසුණු සසර කතරෙන් එතරව ලබන මාර්ගඵල නිවන් අවබෝධයේ සඳහාම උදව් උපනිශ්‍රය වන කුසලයක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිත් තුළ ඇති කරගෙන හිත එක්තැන්ව තියාගෙන ධර්ම ගරුත්වයෙන් මෙතෙන් සිට මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඔබ හැම දෙනාම සූදානම් වෙන්න. අද දවසේදී අපි බොහොම වටින සූත්‍ර දේශනාවක් මේ සඳහා මාතෘකා කරගන්නට යෙදුණා. සංයුක්ත නිකායේ තියෙන උන්නාභ බ්‍රාහ්මණ කියන සූත්‍රය.
පින්නතුන්ට මතකයිද? සංයුක්ත නිකායේ තියෙන උන්නාභ බ්‍රාහ්මණ සූත්‍රය තමයි දේශනා මාතෘකාව. එතකොට ඒ සූත්‍ර දේශනාවේ එන පුංචි පාඩයක් තමයි දහම් මාතෘකාව කරගන්නට යෙදුනේ. දවසක් පින්වත්නි උන්නාභ කියන බ්‍රාහ්මණයා හොඳ ඥානවන්ත කෙනෙක්. හොඳට නුවණ තිබුණා. මේ බමුණා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා වන්දනා කරලා පිළිසඳර කතා එහෙම නිමා කරලා විස්තර එහෙම කතා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා පින්වත්නි මෙයා තමන් ගැන ලෝකෙ ගැන හොඳ අධ්‍යයනයක් කළා. හොඳට විමසා බැලුවා. ඥානීය තියෙන කෙනෙක් නිසා හොඳට විමසා බලලා මෙයා මේ විමසීම තුලින් ඇති කරගත්ත නුවණ බුදුරජාණන් වහන්සේ හමුවේ මෙන්න මතක් කරනවා. ස්වාමීනි මේ ඇහෙන් කරන්නේ රූප බලන එක. ඇහෙන් කරන්නේ මොකද්ද පින්වත්නි? රූප බලන එක. එතකොට මේ ඇහෙන් දර්ශන කෘත්‍ය පමණයි ස්වාමීනි කරන්නේ. ඇහෙන් රූප බලනවා පමණයි. ඇහෙන් ශබ්ද අහන්න පුළුවන්කම නැහැ. ඒ වගේම අනිකුත් ඔය සුවඳ රස විඳීම් ඒව ඇහෙන් කරන්න පුළුවන්ද? බෑය කියලා මේ උන්නාභ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ හමුවේ මතක් කරනවා. ඉතින් ඇහෙන් කරන්නේ දර්ශන කෘත්‍ය පමණයි ස්වාමීනි. ඒ වගේම කන ඊළඟ ආයතනය මොකද්ද පින්වත්නි? කනෙන් කරන්නේ ස්වාමීනි ශබ්ද අහන එක විතරයි. බලන එක කරන්න පුළුවන් දර්ශන කෘත්‍ය කනෙන් පුළුවන්ද කරන්න? බෑය කියලා කියනවා. ගන්ධ සුවඳ ආග්‍රහණය කරා රස විඳීම ස්පර්ශයේ විඳීම මේ ආදිය කරන්න පුළුවන්කම නෑ. කනෙන් කරන්නේ අහන එක විතරයි ස්වාමීනි. නාසයෙන් ගන්ධ සුවඳ ආග්‍රහණය කරන එක විතරයි ස්වාමීනි කරන්නේ. රූප බලන්න ශබ්ද අහන්න පුළුවන්ද? බෑ ස්වාමීනි. ඒ වගේම දිවෙන් කරන්නේ රස විඳින එක. දිවෙන් රූප බලන්න ශබ්ද අහන්න මේවා කරන්න බෑ. ගන්ධ සුවඳ ආග්‍රහණය කරන්න බෑ ස්වාමීනි. මෙන්න මේ විදිහට මං යම් විමසීමක් කළා. ඒක හරිද ස්වාමීනි කියලා ඇහුවා. තේරුණාද? මෙයා හොඳට විමසා බලලා පින්වත්නි දැක්කද? විමසා බලලා තමයි බුදුරජාණන් වහන්සේට මේක මතක් කරන්නේ. මං මේ විමසා බලලා ඇති කරගත්ත දැනුම ස්වාමීනි හරිද වැරදිද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විසයන් පච්චනු බොන්තානං. එතකොට මේ ඉන්ද්‍රියන් ඇහෙන් කරන්නේ රූප බලන එක විතරයි. මේ ඉන්ද්‍රියන් පටලා ගන්නෙ නෑ කිව්වා. අරමුණු පටලා ගන්නවද? නෑ. ඇහෙන් කරන්නේ දර්ශන කෘත්‍ය විතරයි. ඇහෙන් අර ගඳ ආග්‍රහණය කිරීම හෝ එහෙම නැත්නම් ශබ්ද අහන එක හෝ කරන්නේ නෑ. තමන්ගේ අරමුණ විතරයි ගොදුරු කරගන්න. දැක්කද? වෙන අරමුණු පටලවා ගන්නෙ නෑ. එතකොට මේ ඉන්ද්‍රියන් තම තමන්ගේ අරමුණු හොඳට හඳුනනවා. බමුණ ඔබ හොයාගත් එක වැරදි නෑ. ඒක හරි කියලා බුදුරජාණන් වහන්සේ මොකද කළේ? අරක අනුමත කළා පින්වත්නි. දැන් ඔන්න එක සිද්ධියක් ඉවරයි. එතනින් නතර වුණාද මේ බමුණ? නෑ. ඊළඟට අහනවා තවත් ගැඹුරු ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ පින්වත්නි? ඔන්න අහනවා ස්වාමීනි ඇහෙන් රූප බැලුවට ඒ රූප ඇහි රැඳෙන්නේ නැහැ. කනෙන් ශබ්ද ඇහුවට ස්වාමීනි ඒ ශබ්ද කනේ රැඳෙනවද? නෑ ස්වාමීනි. දැක්කද? තවත් ගැඹුරට අහන්නේ නැහැටි. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරාට ස්වාමීනි නාසයේ රැඳෙනවද ඒවා? නෑ. දිවෙන් රස විඳිනවා. දිවේ රැඳෙනවද ඒවා? රස අරමුණු රැඳෙන්නේ නෑ. ඒවා රැඳෙන්නේ කොහෙද කියලා ඇහුවා. දැක්කද ආපු ප්‍රශ්නේ? ඒතර ඥානවන්ත නැද්ද මෙයා?
ඥානවන්තයි පින්වත්නි දැක්කද අහන හැටි. ස්වාමීනි මේ අරමුණු රසයන් ගොදුරු කරගත්තට මොකද මේ ඉන්ද්‍රියන් වල ඒ ගත්ත අරමුණු රැඳෙන්නේ නැහැ. ඉව්ව රැඳෙන්නේ කොහෙද ස්වාමීනි කියලා ඇහුවා. ඉව්ව රැඳෙන්නේ කොහෙද ස්වාමීනි කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න රැඳෙන්නේ කොහෙද කියලා. එහෙම නැත්නම් මේ අරමුණු රස විඳින්නේ කවුද? මේ අරමුණු රස විඳින්නේ පරිභෝග කරන්නේ පරිභෝජනය කරන්නේ කවුද කියලා ඇහුවා. පින්වතුන් හිතන්නේ කවුද කියලා? කවුරු කියලාද? කවුද? මනස තමයි මේ අරමුණු පරිභෝජනය කරන්නේ. රස විඳින්නේ මනසයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මේ අරමුණු රස විඳින්නේ මනසයි කියලා. දැන් ඉතින් අර බමුණට ටිකක් ගැටලුවක් ඇති වෙනවා. ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට මේ අරමුණු රසයන් විඳීම නිසා මනස අපිරිසිදු වෙනව නේද කියලා මෙයාට ඕන් ඒ වෙලාවේ කල්පනාව ඇති වුණා. නුවණ ඇති වුණා. මේ අරමුණු රසයන් විඳීම හරහා අපිරිසිදු වෙන්නේ මොකද්ද? මනස. එතකොට මේ මනසට තියෙනවා පින්වත්නි උපකරණ ටිකක්. ඒ උපකරණ තමයි මේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා කියන්නේ. මේ වඩුවෙකුට තියෙන උපකරණ ඒ වගේ මනසට තියෙන මේ උපකරණ වලින් මනස මොකද කරන්නේ? පුළුවන් තරම් අර ඇස කන නාසය හරහා අරමුණු රසයන් විඳිනවා. ඒ හරහා හිත මොකද වෙන්නේ? අපිරිසිදු වෙනවා. දැක්කද? අපිරිසිදු වෙනවා පින්වත්නි. දැන් හිතලා බලන්න ළමයෙක්ගේ මනස ප්‍රභාස්වරයි කියලා කියනවා. අවුරුදු 6ක් විතර වෙනකන් ළමයෙක්ගේ මනස කොහොමද? අපෙත් කුඩා කාලේ හරීම ප්‍රභාස්වරයි. පබස්සර මිදම් බික්කවේ චිත්තං. හිත හරීම ප්‍රභාස්වරයි. මේ ප්‍රභාස්වර හිත කෙලෙසෙන්නේ මොනවා නිසාද පින්වතුනි? අර ඇහෙන් කනෙන් නාසයෙන් ගන්න අරමුණු හරහා අයෝනිසෝ මනසිකාරයෙන් ඒවා ගැනීම නිසා අපිරිසුදු වෙන්නේ මනසයි. එතකොට අපි දැන් සෑහෙන කාලයක් රූප බැලුවද නැද්ද? පින්වතුනි සෑහෙන කාලයක් රූප බැලුවා. තමන්ගේ වයස දැන් දන්නවන්නේ නේද? ඒ වයසේ ඇටියට අපි දැනුම් තීරුම් ඇති කාලේ ඉඳලා රූප බැලුවා. මේ බලපු රූප තෝර බේරගෙනද බැලුවේ නැද්ද? මොකද කියන්නේ? පින්වතුන් මොකද කියන්නේ? කියන්න බෑ දැන් මේ කට වහලා තියෙන නිසා නේද? හොඳයි ඉතින් ටිකක් නිශ්ශබ්ද බව ආරක්ෂා වෙනවා. එතකොට සෑහෙන කාලයක් රූප බැලුවා. ඒ බැලීම හරහා තෝර බේරගෙනද බැලුවේ? නෑ පින්වත්නි. හොඳ එකක් බලනවා නරක එකක් බලනවා. ඊ හරහා කොච්චරනම් අපි මනස අපිරිසුදු වෙලා ඇද්ද? හිතලා බැලුවද? අර උන්නාව බ්‍රාහ්මණයා වගේ හිතලා බැලුවද අපි ඒ ගැන? හිතලා බැලුවේ නෑ. අනෙන් නොඑක් සින්දු අහන දේවල් විවිධ දේවල් අපි අහනවා. ඒ ඇසීම හරහා ඇලීම් ගැටීම් ඇති වෙනවද නැද්ද? නුවණ නැත්නම් ඒ වෙලාවේ සිහි නුවණ නැත්නම් ඒ ශබ්ද ඔස්සේද කෙලස් වැඩි දියුණු වෙනවා. ඇසිය යුතු ඒවත් අහනවා, නැසිය යුතු ඒවත් අහනවා. උදේ ඉඳන් හවස් වෙනකන් අහනවා. දැන් අහලා ඇති වුණාද? තවත් අහනවා. ඉස්සරහටත් අහනවා. බැරිම වුණොත් උපකරණයක් හරි දාගෙන අහනවා. බලන්න බැරි වුණොත් අපි ඇහැට උපකරණයක් දාන බලන්නේ නැද්ද? බලනවා පින්වත්නි. මං කියන්නේ බලන්න එපා කියන එක නෙවෙයි ඈ. ඉස්සරහට තේරෙයි මේකෙදි අපි කොහොමද ධර්මානුකූලව ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට කුඩා කාලේ ඉඳලම පුළුවන් වෙච්ච දවසේ ඉඳලම අපි දැනුම් තීරුම් ඇති කාලේ ඉඳලම මේ නාසයත් ඒ විදිහට පරිහරණය කළා. දිව කෑම රසයන් අපි මේ දිවට රස දේවල් දුන්නා. එතනදිත් ඇලීම් ගැටීම් ඇති වුණා. ශරීරයට ස්පර්ශය. ඉතින් මේකට කියනවා පස්කම් සැප විඳිනවා කියලා. ඔන්න ඔය ඉන්ද්‍රියන් පිනවීමට තමයි කියන්නේ මොකද්ද? පස්කම් සැප විඳිනවා. අපි මේ කරන්නේ සියලු දේම කරන්නේ පස්කම් සැප විඳින්නද නැද්ද? නෑ.
පස්කම් සැප විඳින්න. සැප විඳින්න නේද? සැප විඳින්න තමයි මේ සියල්ල කරන්නේ. එතකොට පින්වත්නි සැප කියලා මේවා තමයි කරන්නේ. මේ ඉන්ද්‍රියන් පිනවන දේවල් ටිකක් ලං කරගෙන සුබ දේවල් ටිකක් තියාගෙන ඒවාගේ රසයන් උනෑ වෙලාවේ හිතෙන වෙලාවේ අහන්න දේවල් බලන්න දේවල් ගඳ සුවඳ ආග්‍රහණය කෑම ಜಾති ශීතකරණේ දාලා තියාගෙන අපි ඒවා භුක්ති විඳිනවද නැද්ද? එපා කියන එක නෙමෙයි මං කියන්නේ. එතකොට පින්වත්නි ඒ හරහා හිත කෙලෙසෙනවා. මොකද්ද වෙන්නේ? හිත කෙලෙසෙනවා සිහිනුවන නැති වුනොත්. යෝනිසෝ මනසිකාරය නැති වුනොත් තමයි එහෙම වෙන්නේ. දැන් අර බමුණ අහනවා ස්වාමීනි දැන් ඔන්න බමුණට නම් ගැටලුවක් ඇති වුණා. එහෙනම් ඇහි රූප රැඳෙන්නෙත් නෑ, කනේ ශබ්ද රැඳෙන්නෙත් නෑ, නාසයේ ගඳ සුවඳ රැඳෙන්නෙත් නෑ, දිවේ රස රැඳෙන්නෙත් නෑ, ශරීරයේ ස්පර්ශ රැඳෙන්නෙත් නෑ. මේවා ඔක්කොම ගිහින් රැඳෙන්නේ කොහෙද? සිතේ. රැඳෙන්නේ කොහෙද? සිතේ. කෙලෙසෙන්නේ මොකක්ද? හිත. එහෙනම් ස්වාමීනි මේ හිත පිරිසිදු කරගන්නට ක්‍රමයක් නැද්ද? මනස්සකෝ බ්‍රාහ්මන සති පටිසරණන්ති. ඕම් බුදුහාමුදුරු ක්‍රමයේ දේශනා කරනවා. අරය අහනවා මනස්ස පන භෝගෝතම කිං පටිසරණන්ති. මේ මනසට කුමක්ද රැකවරණය කියලා අහනකොට බුදුහාමුදුරු ඒකට පිළිතුරු දෙනවා මනස්සකෝ බ්‍රාහ්මන සති පටිසරණන්ති. මනසට තියෙන පිළිසරණ මොකද්ද? සතිය. මොකද්ද පිංගන්? සතිය. මනස පිරිසිදු කරගන්නට තියෙන ක්‍රමය හිත පිරිසිදු කරගන්නට බුදුරජාණන් වහන්සේ දුන්න ඖෂධය බෙහෙත මොකද්ද? සතිය නැමැති බෙහෙත. සතිමත් බව නැමැති බෙහෙත. දැන් ඔබට ඔබේ මනස පිරිසිදු කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා තියෙන ක්‍රමය මොකද්ද පින්වත්නි? සතිමත් බව. තේරුණාද? අතීතයේ යම් කෙනෙක් මේ හිත පවිත්‍ර කරගත්තා නම් පිරිසිදු කරගත්තා නම් ඒ සියලු දෙනා පාවිච්චි කළේ මොකක්ද? සතිපට්ඨානයයි. අනාගතයේ යම් කෙනෙක් මනස පිරිසිදු කරගන්න උත්සාහ කරනවා නම් ඒ හැම කෙනාම පාවිච්චි කළ යුත්තේ පුහුණු කළ යුත්තේ කුමක්ද? සතිමත් බවයි. වර්තමානයේ මේ බණ අහන ධර්ම දායකත්වයේ දුන්න පින්වත් ඔබට ඔබේ මනස පවිත්‍ර කරගන්න පිරිසිදු කරගන්න ලැබුණු ඖෂධය බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඖෂධය මොකද්ද? සතිපට්ඨාන ධර්මය. හිත පිරිසිදු කරගන්න ලැබුණු දේ. සත්තානං විසුද්ධියා. මොකද්ද සත්තානං විසුද්ධියා කියලා කියන්නේ? සත්වයාගේ විසුද්ධිය. මොකද්ද පින්වත්නි විසුද්ධිය කියන්නේ? පිරිසිදුකම. මොකද්ද? පිරිසිදු කරනවා, විසුද්ධියක් ඇති කරගන්නවා, සුද්ධ කරගන්නවා, පවිත්‍ර කරගන්නවා. මනස පවිත්‍ර වන ඒ කායන මාර්ගය චත්තාරු සතිපට්ඨාන. මොකද්ද? සතර සතිපට්ඨානය. එහෙනම් පින්වතුන් ඔබේ මනස පිරිසිදු කරන්න, මේ කෙලෙසුණු මනස පවිත්‍ර කරන්න මෙන්න මේක පුහුණු කළ යුතු වෙනවා. දැන් අපි බලමු ඒක කොහොමද පුහුණු කරන්න කියලා. ඊට පළමුව දැනගන්න මං කැමති ඔබගෙන් දැනට ඔබ මේ බෙහෙත පාවිච්චි කරනවද? බෙහෙත කියන්නේ මේ ලෙඩ රෝගවලට එදිනදා වෙන බෙහෙත් වර්ග නෙවෙයි. ඒවා කියයි ගොඩාක් જાති නේද? ස්වාමීනි මේ වෙන විට බෙහෙත් වර්ග ගොඩාක් පාවිච්චි කරනවා. ඒ මොන බෙහෙත පාවිච්චි කළත් පළක් නැහැ. මේ ධර්මය නැමැති ඖෂධයේ බෙහෙත පාවිච්චි කළේ නැත්නම් පින්වත්නි. දැක්කද? ඒ නිසා මේක කොහොමද පාවිච්චි කරන්නේ? සරල තැනින් පටන් ගන්නවා. පටන් ගන්නෙ කොතනින්ද පින්වත්නි? සරල තැනින් අපි පටන් ගන්නවා. ඔන්න අපි මේ සිත සාමාන්‍යයෙන් වේගෙන් අරමුණු කරා දුවනවා. එහෙම ගතියක් හිතේ තියෙනවද නැද්ද?
ඇස කන නාසය මේ ඉන්ද්‍රිය පද්ධතිය හරහා වේගින් හිත දුවනවා. එසේ දුවන්නම් වාලේ හිතට යන්න දුන්නොත් මේක පවිත්‍ර කරගන්න පුළුවන්ද? බෑ පින්වත්නි. මෙයා මෙල්ල කරගන්න වෙනවා, দমনය කරගන්න වෙනවා. ඒ සඳහා තමයි බුදුහාමුදුරු මේ ක්‍රමය දේශනා කළේ. එහෙම මෙල්ල වෙනවද පින්වත්නි නිකම්ම හිටියට? මෙල්ල වෙන්නේ නැහැ. මෙයා කෙලෙස් වැඩි තැනට පනිනවා පින්වත්නි. දැන් අරමුණු ගොඩාක් එක තැනක තියෙනවායි කියලා කියමු. ඒ අරමුණු වලට වේගෙන් අපේ ඇස යනවායි කියලා කියන්නේ සිත ඇහැ හරහා වේගින් කෙලෙස් ක්‍රියාත්මක කරනවා. ඇහැ හරහා කෙලෙසෙනවා. ශබ්ද තියෙනවා, රූප පේනවා. දැන් අපි හිතමු ඔබ යනවා මංගල උත්සවයකට. ළඟදී තියෙනවද එහෙම එකක්? මං කියන්නේ උපමාවකට. දැන් එහෙම තිබුණොත් එම අපි හරි කැමතිද නැද්ද? ඒ මංගල උත්සවයේ විවිධ දේවල් තියෙනවා. රූප දර්ශන, සින්දු ඇහෙනවා, සුවඳ දේවල්, ලස්සන දර්ශන ගොඩාක් මේ ඇහැ පිනවන, කන පිනවන, නාසය පිනවන, දිව පිනවන රසවත් ආහාර මේ සියල්ල මෙතන නැද්ද? එතන තියෙනවා. එතකොට එතන ඉන්නවා 50ක් විතර සෙනගක් ඉන්නවා. දැන් 50 ඉන්නේ ගන්න පුළුවන්නේ. ඒ වගේ සෙනගක් අපි ඉන්නවයි කියමුකෝ. ඒ 50 දෙනා ඔක්කොම එකවරම රූප බල ඉන්නවද? නෑ. අරමුණු ගොඩක් එතන තිබුණත් සමහර අය ශබ්ද අහනවා, සමහර අය සුවඳ, සමහර අය ආහාර ගන්නවා. එතකොට දැක්කද පින්වත්නි මේ එක එක්කනාගේ හිත හැදිලා තියෙන ක්‍රමය අනුව වැඩිපුර ඒ අරමුණු වලට ඇල්මක් ඒ කෙනා තුල තියෙනවද නැද්ද? තියෙනවා. අපේ හිතත් එහෙමයි පින්වත්නි. වේගෙන් ඇහැ හරහා කෙලෙස් ක්‍රියාත්මක වෙනවා. කනෙන් ඊට වැඩිය හොඳ අරමුණක් තියෙනවා නම් ඇහින් අයින් වෙලා කනට ඉක්මනට යන්නේ නැද්ද? කනට ඉක්මනට ගිහලා ඒ හරහා කෙලෙසෙනවා. දැන් ඇහත් පේනෙද්දී කනත් ඇහෙද්දී හොඳ සුවඳක් එනවා. දැන් ඇහැයි කනයි පරාජයටපත් වෙනවා. දැන් කවුද නායකයා වෙන්නේ? නාසය මේ සුවඳට ගිහින්. දැන් කෑමක් රසවත් තියෙනවා, ඇහත් පේනවා, කනත් ඇහෙනවා, සුවඳ නාසෙත් හොඳට ආග්‍රහණය කරන්න පුළුවන්. හැබැයි දැන් කවුද අර ඉන්ද්‍රියන් ටික අයින් කරලා ඒවා හරියට ක්ලාන්තේ වුණා වගේ ඒවා අඩපණ කරලා මෙයා නැගිටින්නේ නැද්ද? දැක්කද පින්වත්නි කෙලෙස් වැඩි තැනට පණින එක හිතේ ගතිය කියලා දැන් ඔබට තේරෙනවද? එතකොට පින්වත්නි උදේ ඉඳන් හැන්දෑ වෙනකන් සතිමත් බවක් අපි ළඟ තියෙනවද? යන්නම් වාලේ මේ ඉන්ද්‍රියන්ට යන්න දීලාද තියෙන්නේ නැද්ද? ඉන්ද්‍රියන්ට මේ ඉන්ද්‍රියන් හරහා යන්නම් වාලේ යන්න දීලා තියෙන මිසක් හිත මෙල්ල කරනවද අපි? අපිට ඕනෑ තාලෙට හදාගෙනද තියෙන්නේ? නෑ. හිතට ඕනෑ තාලෙට නෙවෙයිද අපි කටයුතු කරන්නේ? හිතට වහල් වෙලාද නැද්ද? වහල් වෙලා. පුළුවන් වෙයිද හිත පිරිසිදු කරන්න එහෙම වුණොත්? කෙලෙස් සහිත හිත ඉල්ලන්නෙම මේ භාවනා කරන එකද මගුල් ගෙවල්ද? මොකක්ද ඉල්ලන්නේ? මගුල් උත්සව සැනකෙලි ඉල්ලන්නේ නැද්ද? භාවනා බණක් තියනවා කියලා මේ අපිට 20ක් 30ක් එකතු කරගන්න පුළුවන්ද? මේ දවස්වල නම් ගේන්න එපා. එතකොට එහුවට එන්න කැමති නෑ. පුද්ගලයෝ වශයෙන් අපේ හිතත් කැමති ඒවට පින්වත්. දිගටම භාවනා දවස් 10ක් තියෙනවා. කරන්න කැමතිද? මංගල උත්සවයක් දවස් 10ක් තියෙනවා. කොහොකටද කැමති? ඇත්තම කියන්නේ. භාවනා කරන්නද? එතකොට ඒක තමයි හිතේ හැටි. මේ තමන්ගේ වරද්දක්ද මේ තමන්ගේ පෞද්ගලික වරද්දක්ද? නෑ. හිතේ තියෙන ස්වභාවය කෙලෙස් වලට අදින ගතිය. ඒ වූ හිතක් මෙන්න මෙල්ල කරන හැටි, පිරිසිදු කරන හැටි පින්වතුන් ඔන්න ශරීරයට හිත ගන්නවා. කොහෙටද ගන්නෙ? ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිමත් බව පුහුණු කරන්න. මෙයාට යන්නම් වාලේ යන්න දෙන්න එපා. මෙයා පාලනය කරගන්න, দমনය කරගන්න. අත්තානං දමයන්ති පණ්ඩිතා. පණ්ඩිතයා ඥානවන්තයා හිත මෙල්ල කරනවා, দমনය කරනවා. මේ ධර්මයේ අහලා යා මොකද්ද කරන්නේ? හිත හදා ගන්න ඕනේ. দমনය කරගත්තේ නැත්නම් විනාසයි. দমনය කරගත්තොත් අම්මා තාත්තටත් වැඩිය යහපතක් කරනවා කව මේ හිත. මේක দমনය කරගත්තේ නැත්නම් හතුරෙකුට කරනවට වැඩිය අයහපතක් ඔබේම හිත ඔබට කරනවා කිව්වා පින්වත්. එහෙනම් වහ මෙයා দমনය කරගන්න වෙනවද නැද්ද? দমনය කරගන්න වෙනවා. ඒකට ඔන්න සතිමත් බව හඳුන්වා දෙනවා. හිත দমনය කරගන්න මොකද්ද හඳුන්වා දෙන්නේ?
සතිමත් බව හඳුන්වා දෙනවා. ඔබ ඇවිදින තැනක් තෝරා ගන්නවා. ඔබේම මිදුලේ කොනක් අඩි 20ක් විතර ඇවිදින්න පුළුවන් බිමක් තෝරා ගන්නවා. හොඳට ගොඩැලි නැති සමබරව තියෙන පොළොවක් තෝරා ගන්නවා. ඇතුළත නම් ලනුපැදුරක් වගේ දෙයක් ඔන්න එලාගෙන ඔන්න සූදානම් වෙනවා. ඇයි මේ හිත দমনය කරගන්න, හිත පිරිසිදු කරගන්න, සත්තානං විසුද්ධියා මගේ හිත සුද්ධ කරගන්න ඕනේ. දැක්කද? තිර අදිෂ්ඨානයකින් හොඳට සිල්වත් බව ඇති කරගෙන බුදුන් වැඳලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේලාගේ ඒ චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා පුහුණු කළ සතිමත් ඇවිදීම මං පුහුණු කරනවා. සිහියෙන් ඇවිදිනවා. සක්මන් භාවනාව කරනවා. හිතේ හොඳ ශ්‍රද්ධාවක් ඇති කරගෙන දැන් ඔබ සිහියෙන් ඇවිදින්නයි යන්නේ. මොකද්ද කරන්න යන්නේ? සිහියෙන් ඇවිදිනවා. මෙච්චර දවසක් අපි ඇවිද්දා. පුළුවන් වුණු දවසේ ඉඳලා ඇවිද්දේ සිහියෙන්ද අසිහියෙන්ද? ඇවිදිනවා. ඇවිද්දට ඇවිදින එක ගැන අවධානයක් තියනවද? නෑ පින්වත්නි. ඇවිදිනවා වටපිට බල බල ඒවා මේවා හිත හිත ඒවා මේවා අහමින් කල්පනා කරමින් ඇවිද්දට ඇවිදින එක ගැන අවධානයක් තියනවද? නෑ පින්වත්නි. දැන් අදිෂ්ඨාන කරගන්නවා සිහියෙන් ඇවිදිනවා. සිහියෙන් ඇවිදිනවා. දැන් පින්වත්නි අර ස්ථානයට ගිහිල්ලා ඔබ අත් දෙක ඉදිරිපසට හෝ පසුපසට බැඳ ගන්නවා. හොඳට පින්වත්නි ඇස් වහන්නේ නැහැ. හිත ගන්නවා ඉරියව්වට. මන් දැන් හිටගෙන ඉන්නවා. සිටගෙන ඉන්න ඉරියව්වට සම්පූර්ණයෙන්ම හිත ගෙන්න ගන්නවා. වර්තමාන මොහොතට තමන් වර්තමාන මොහොතේ අත්දකින්න දෙයට හිත දානවා. එහෙම නොමැති වුණොත් අපේ හිත තියෙන්නේ කොහෙද? අතීතයට බැඳිලා. අතීත කල්පනාව සෑතට යනවා. නැද්ද යන්නේ? මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා. පරණ දේවල් ඊයේ විච්ච, පෙරේද විච්ච, යට ගිය දේවල් සිහි කර කර අන්න පින්වත්නි නොපුහුණු මනසක්, අපිරිසුද්ධ මනසක් අතීතයත් එක්ක බැඳිලා. නැත්තම් යනවා අනිත් පැත්තට. කොහෙටද? අනාගතය ගැන සැලසුම් කර කර හිත ඒ පැත්තට යනවා ඈතට. එහෙම නැත්තම් වෙන කෙනෙක් ගැන හිතනවා. එහෙම නැත්තම් වෙන දෙයක් ගැන හිතනවා. දැන් ඔය හතර තැනින්ම නිදහස් කරගෙන ඔබේ හිත ගත්තා ඇතුළට. කොහෙටද ගත්තේ? ඇතුළට කය කියන සීමාවට, ඉරියව්වට ගත්තා. ඔබ දැන් අර ඇවිදින සක්මන් මළුවේ ඉන්නේ කොහමද? හිටගෙන. මම දැන් ඉන්නේ හිටගෙන කියලා හිටගෙන ඉරියව්වට දාගත්තා. සිත ඉරියව්වට ආවනම් ඔබට ඒ වෙලාවේ දැනෙන්නේ කොහමද? හිටගෙන ඉන්න වෙලාවේ, හිටගෙන ඉන්න ඉරියව්වට හිත ගත්තොත් හිත ඇතුළට ආවා කියලා දැනෙන්නේ කොහොමද ඔබට? දැන් ඉඳගෙනනේ ඔබ ඉන්නේ. ඉඳගෙන ඉන්න වෙලාවේ කොහොමද ඉඳගෙන ඉන්න බව දැනෙන්නේ? ඉඳගෙන ඉන්න තැනට බරක් දැනෙනව නේද? ආන් ඒ කියන්නේ ඇතුළට ඇවිල්ලා. මේ වර්තමාන ඊ අත්දකින්න දෙයකට හිත ඇවිල්ලා. දැන් අර සිටගෙන ඉන්න තැනට ඔබ හිත ගන්නවා. මං දැන් හිටගෙන ඉන්නේ කියලා හිත ඔන්න ගත්තට පස්සේ ඔබට දැනෙනවා අර පා දෙකට තද ගතියක් දැනෙනවා. බර සමබරව දකුණට වමට බෙදලා තියෙන හැටි දැනෙනවා. හිටගෙන ඉන්න බව ඉටිපන්දමක් පොළවේ ගහලා තියෙනවා වගේ දැනෙනවා. එහෙම දැනෙනවා කියලා කියන්නේ හිත වර්තමානට ඇවිල්ලාද නැද්ද? ඉරියව්වට ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. ඕන් ඔය වර්තමානෙත් එක්ක ජීවත් වීම තමයි සතිමත් බව කියලා කියන්නේ. කයත් එක්ක ජීවත් වෙනවා, තමන් එක්ක ජීවත් වෙනවා, ඉරියව්වත් එක්ක ජීවත් වෙනවා, මේ මොහොතත් එක්ක ජීවත් වෙනවා. හිත මේ මොහොතේ තියාගන්නවා. බුදුහාමුදුරෝ කිව්වේ ඔන්න ඔය ගොදුරු බිමේ ජීවත් වෙන්න. ඔතනින් පිටට යන්න එපා. මායයට අහු වෙනවා. හිත අපිරිසිදු වෙනවා. අපි ඉන්නේ ඇතුළේද එළියේද? ඉරියව්ව ගැන 100ක් තියනවද අපි? අවධානයක් තියනවද පින්වත්නි? නෑනේ. දැන් ඔන්න ඇතුළට ගත්තා. දැන් අභියෝගයේ ඇතුළට ගත්ත හිත ඇතුළෙම තියා ගැනීම. දකුණු පාදයේ අරගෙන ගිහින් තියෙනකොටම දකුණ පොළවේ ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙන තැන දැනීමක් අට ගන්නවා. ආන්ගේ දැනීමත් එක්ක හිත තියෙනවා. දකුණු පාදයේ තියෙන වෙලාවේ මේ තිබ්බේ දකුණු පාදයයි කියලා තමන්ගේ මුළු අවධානයම දකුණු පාදෙත් එක්ක තියෙනවා.
ජයග්‍රහණයක්ද නැද්ද? හිත দমনය කරගන්නේ ওই ක්‍රමයට පින්වත්නි. එක පියවරක හිත පිහිටියානම් ඕකට කියනවා සති මාත්‍රාව කියලා. මොකද්ද කියන්නේ? සති මාත්‍ර මොහොතක සතිය. ක්ෂණයක සතිය. දකුණු පාදයක් තිබ්බ බවට දැනගන්නවා. එතන සතිය පිහිටෙව්වා. ඒකත් ලොකු ජයග්‍රහණයක්. දැන් ඊළඟ ජයග්‍රහණය ඒ අවධානය වම් පාදේ අරන් ගිහින් තියෙනකොට වම් පාදෙත් එක්ක තබා ගැනීම. උනේ නම් හිත කලබල නම් බහැරට යනවා නම් වේගෙන් විසිරෙනවා නම් උපක්‍රමයක් පාවිච්චි කරන්න කියනවා. දකුණු පාදයේ තියෙන වෙලාවේ දකුණ කියලා මෙනෙහි කරනවා. හිතිනුත් ඒක කියනවා. වම් පාදේ තියෙන වෙලාවේ වම කියලා හිතින් සලකුණු කිරීමක් කරන උපක්‍රමයක් විදිහට හිත බහැරට නොයෑම පිනිස කරන. තේරුණාද? දකුණ වම ආන් සිහියෙන් අර සක්මන් මළුවේ ඇවිදිනවා. කොච්චර දමනයක්ද කියලා බලන්න. මේක කවුරුත් කරලා දෙනවද? දෙවි කෙනෙක් කරලා දෙනවද? වෙන කවුරුත් කරලා දෙනවද? ස්වාමින් වහන්සේලාට දේශනා කරන්න පමණයි පුළුවන්. ඔබටම දකුණක් වමක් තිය මේක පුහුණු වෙන්න වෙනවා පින්වත්. දැන් බලන්නකෝ ඔය දකුණක් වමක් තිබීමේ වටිනාකම දකුණු පාදේ තියෙනකොට දකුණු පාදෙත් එක්ක හිත පිහිටෙව්වා. වම් පාදේ තියෙනකොට වම් පාදෙත් එක්ක හිත පිහිටෙව්වා. ආයෙත් දකුණු පාදේ තියෙනකොට ඒකත් එක්ක හිත පිහිටෙව්වා. වම් පාදේ තියෙනකොට ඒකත් එක්ක හිත පිහිටෙව්වා. ඒ මොහොතේ හිතේ පිරිසිදුකමක් තියෙනවා. ඒ වෙලාවේ අතීතයට හිත ගිහින් විසිරීලා කෙලෙස් ඇති කරගන්නවද? ඒ මොහොතේ මං කියන්නේ දකුණු පාදේ තියෙන වෙලාවේ නෑ. අනාගතයට ගිහින් හිත කෙලෙසිලාද? ඇහෙන් රූප බලමින් හිත කෙලෙසිලාද? කනෙන් සින්දු අහමින් හිත කෙලෙසිලාද? නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරමින් හිත කෙලෙසිලාද? දිවෙන් රස විඳිමින් හිත කෙලෙසිලාද? ශරීරයේ සුඛෝපභෝගී පහසවල් විඳිමින් ඒ ඔස්සේ හිත කෙලෙසිලාද? කෙලෙසිලාද? නෑනේ පින්වත්නි. බුදුහාමුදුරෝ දෙන කර්මස්ථාන 40ම සම 40 කර්මස්ථාන මධ්‍යස්ථ අරමුණු, කෙලෙස් නැති අරමුණු, කය කියන සීමාව බලන්නකො පින්වත්. ඒකට ගත්ත ගමන් හිතේ පිරිසිදු බවක් සෑහෙන ප්‍රමාණයකට ඇති වෙනවා. තේරුණාද? දැන් ඒක උතුම් මොහොතක් නෙවෙයිද? ඔබ විසින්ම ඔබේ හිත සුද්ධ කර ගැනීමක් නෙවෙයිද මේ කරන්නේ? සක්මන් මළුවේ පියවර 5ක් ඇවිද්දා සිහියෙන් ආන් ඒ වෙලාවේ ඔබේ හිත ඔබ විසින් සුද්ධ කරගෙනද නැද්ද? ඕක කලේ නැත්තම් ඒ වෙලාවෙත් ඉන්නේ ඇහෙන් රූප බලමින් කනෙන් ශබ්ද අහමින් කෙලෙසි නෙවෙයිද? ඒ වෙලාවේ ඔය පයේ හිත පිටුවා ගත්තේ නැත්නම් ඒ වෙලාවෙත් අපි කරන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස කෙලෙස ගනිමින් ඉන්නවා. සුද්ධ කරගන්න උත්සාහයක් නෑ. මේ බුදුබණ ඇහිලා ශ්‍රද්ධාවක් ඇති වුණොත් ඔබ අද ඉඳන් කරන මං විනාඩි 5ක් අනේ අනිත් හැම වෙලාවෙම හිත කෙලෙසුණා කමන්නේ මං විනාඩි 5ක් සක්මන් මළුවක ඇවිදිනවා. ඒ වෙලාවේ දෙවිවරු සාදු කියනවලු. මෙච්චර කාම ලෝකේ කෙලෙසිච්ච ලෝකයක අද ඔබ දකින්නවා සමාජේ මිනිස්සු නොමිනිසුන් වෙලා ගහමරා ගන්නවා. තමන්ගේ වර්ගයා මරනවා, ඝාතනය කරනවා, වෛර කරනවා, ඉරිසියා කරනවා. මේ බණ කොච්චර ඇහෙනවද පින්වත්? මිනිස්සුන්ගේ කොයි මේ ධර්මයේ මේවා එළිය ඇතුළට යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න එවැනි පිරිසක් අස්සේ ඔබ මැණිකක් වගේ ගොම ගොඩක තියෙන පින්වත්නි. මේ තරම් කාම කෝප වගුරුවන පිරිසක් අතර ඔබ පිරිසිදු චිත්තක්ෂණයක් උපදවා ගන්නවායි කියන එක දකුණක වමක හිත පිහිටුවා ගැනීමම උතුම් කුසලයක්ද පිරිසිදුකමක්ද නැද්ද? මහා කුසලයක් පින්වත්නි. මහා වටිනා දෙයක්. ඒ නිසා දැන් ඒ විදිහට දකුණේ වමේ හිත පිහිටුවාගෙන ටික මෙයා උත්සාහ කරනවා. මුලදී අමාරුයි. සංඥා බහුල අපේම හිත මේ වැඩේට උදව් කරනවද? නෑ. මෙයා කැමති මේ දකුණේ වමේ හිත පිහිටුවාගෙන ඉන්නද රූප බල ඉන්නද? හිත සාමාන්‍යයෙන් කැමති. ඇයි මේ සින්දු අහමින් කෑම කමින් මේ චාරිකා යමින් විනෝද වෙමින් පස්කම් සැප ඔස්සේ හැසිරිච්චි අකීකරු නොසන්සුන් හිතක් පිරිසිදු අරමුණකට දානවා. ඒකේ ඉන්න කැමතිද? මොළදී කැමති වෙයිද? නෑ. මේකේ රසයක් නෑ යාට. නී රසයි. කම්මැලි. දැක්ක?
ඒකට කැමති නෑ. ඒ හිතම අපට උපදෙස් දෙන්නේ මේක කරගෙන යන්නද මේකෙන් අයින් වෙන විදිහට උපදෙස් දෙන්නේ හිත කෙලෙස් සහිත හිතක්නේ. එයා හොදක් කියන්නේ නෑ. එයා කියනවා මේක කම්මැලිනේ. එපා වෙනවනේ. දැක්කද හිත? ඒ තියෙද්දි අපි නෑ මේක කරනවා. ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන විශ්වාසයෙන් ඔබ දකුණේ වමේම හිත පිහිටුවා ගන්න. දැක්කද? එහෙම දකුණක වමක හිත පිහිටුවාගෙන යනකොට එකපාරම ඇහැ අරගෙන ඉන්න නිසා ඇහෙන් හිත එළියට යනවා. රූපයක් පේනවා, කුරුල්ලෙක් පේනවා අවට ඉන්න. දැක්ක? ලස්සන මලක් පේනවා. දැන් හිත එළියට පැනලාද නැද්ද? අරමුණෙන් එළියට ගිහින්ද නැද්ද? එළියට ගිහින් තබාගත යුත්තේ දකුණේ වමේ. හැබැයි දැන් තියෙන්නේ ඇහෙන් පෙනෙන රූපයක් ඔස්සේ එළියට හිත ගිහින්. එහෙම වුණොත් ඔබ නැවත කළ යුත්තේ කුමක්ද? සක්මන් මළුවේදී සක්මන් කරන වෙලාවේ මං අහන්නේ. නැවත කළ යුත්තේ මොකද්ද? නැවතත් අප්පමාදේන අත්ත රූපේන සති චේතසෝ ආරක්ඛා කරණියෝ. නැවත සති ආරක්ෂාව සලස ගන්න කියනවා. නැවත ගෙනත් දකුණට වමට දාලා හිත ආරක්ෂා කර ගන්නවා. කණෙන් එළියට පයින්නවා. දකුණේ වමේ තියෙන්න ඕනේ. දැන් තියෙන්නේ කණෙන්. ශබ්දයකට ගිහින් සින්දුවක් ඈතින් ඇහෙනවා ඒකට ගිහින්. වහාම සතිය කියනවා දැන් තියෙන්නේ දකුණේ වමේ නෙවෙයි සින්දුවකට ගිහින් හිත කණෙන් එළියට ගිහින්. වහා මේ බව දැනගෙන නැවත සතිය පිහිටුවා ගන්න. නැවත දකුණට වමට අවධානය ගන්නවා. දැක්කද පින්වද? මෙන්න මෙහෙම පින්වත්නි ගන්න හැම මොහොතම හිත দমনය වෙනවද නැද්ද? හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙනවා. සංසාරයක් පුරා එකතු වෙච්ච කෙලෙස් ප්‍රවාහය මෝහ පටල චිත්තක්ෂණයට කපන ක්‍රමය මහා හිත පිරිසිදු කරන බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා ආධ්‍යාත්මික ක්‍රමයක් පින්වත්. ඔබට එදිනෙදා මේක පුහුණු කරන්න පුළුවන්ද බැයිද? ඔබට අනුකම්පාවක් තියෙනවා නම් සංසාරේ බය දැකලා ඉන් මිදීම පිණිස යම් උත්සාහයක් ඒ සඳහා ප්‍රඥාවක් ඔබට ඇති වෙලා තියෙනවා නම් අනේ සක්මන් මළුවක විනාඩි 5ක් දරුවොත් එක්ක සක්මන් කරන්න පුළුවන්ද බැයිද ඔබට? පුළුවන් පින්වතුනි කොච්චර වටිනවද කියලා හිතලා බලන්නකෝ. ශ්‍රේෂ්ඨ වැඩක් මේ බණ ඇහුවා කියලා හැමෝම මේක කරන්නේ නෑ. ඔබට උත්සාහයක් ඇති වුණොත් ඒකමයි ජයග්‍රහණය මතක තියාගන්න. දැන් මෙහෙම පුරුදු වෙනකොට ටික මේක වර්ධනය වෙනවා. දැන් පියවර 7ක් 8ක් සතිය හලහප්පා ගන්න නැතුව හොඳට දකුණේම මේ හිත පිහිටුවාගෙන යන්න හැකියාව ලැබෙනවා. සතිය ටික දියුණු වෙනවා. සතිය ටික පෙළේ ගැහෙනවා. සතිය හිමීට ඇතුළාන්තයේ තුල වර්ධනය වෙනවා. හිමීට ගොඩ නැගෙන්නේ. උත්සාහය ආතාරෙන්නේ නැතුව හොඳ වීරියවන්තව මේක කරන්න මේක ටික මේ ගුණය හැදෙනවා. දැන් ඔබ පරියංකයටත් ගිහිල්ලා වාඩි වෙලත් සතිමත් බව පුහුණු කරන්න උත්සාහ කරනවා. හොඳට වාඩි වෙලා ආසනයක් අරගෙන තැන්පත් වෙලා කය ඍජුව තියාගෙන උජුං කායං පනිදාය හොඳට කය ඍජු කරගෙන වම් අත උඩ දකුණු අත තියාගෙන කය ලිහලා දාලා හොඳට සමබර සමමිතික ආසනයක් හදාගෙන ඇහැ වහලා දානවා. ඇයි මේකෙන්නේ කෙලෙසෙන්නේ හිත නේද? ඇහැ වහලා දානවා. තද කරලා නෙවෙයි සාමාන්‍ය විදිහට ඇහැ වහලා දානවා. ශබ්ද අඩු තැනකට යනවා. නිහඬ පරිසරයකට යනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන එකත් නතර කරනවා. ඒ දොරටුවත් වහලා දානවා. මේ දොරටු ටිකෙන් මේ වැඩේ වෙන්නේ විනාශේ නේද? දැන් අපි අර දොරටු ටික වහලා දානවා. කතා කරන්නේ රස විඳීමකවත් නැහැ. ශරීරය හොඳට තැම්පත් කරගෙන හිත ගන්නවා කොහෙටද? ඉරියව්වට. දැන් පරියංක භාවනාවේදී ඉරියව්ව ඉඳගෙන ඉන්න එකනේ. ඉඳගෙන ඉන්න ආසනයට ගන්නවා. මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා ඉඳගෙන ඉන්න ආසනයට ගන්නවා. ඉරියව්වට ගන්නවා. ඉඳගෙන ඉන්න වෙලාවේ කොහොමද ඔබට ඒ වෙලාවේ දැනෙන්නේ කියලා බලනවා. හිත අතීතයට යන්න දෙන්නේ නැතුව අනාගතයට යන්න දෙන්නේ නැතුව වෙන කෙනෙක් දෙයක් කරා යන්න දෙන්නේ නැතුව හිත ඔබේම කය ඇතුළටගෙන මම දැන් ඉඳගෙන ඉන්නවා. ඒ වෙලාවේ ඔබට දැනීම් ටිකක් මතුවෙනවා. හිතලා කරන වැඩ නතර කරලා ඉඳගෙන වාඩි වෙලා බලන්න මොනවද ඒ වෙලාවේ ඇති වෙලා තියෙන දැනීම්. ඉඳගෙන ඉන්න බව තේරෙනවා. ඉඳගෙන ඉන්න තැන තදයි වගේ දැනෙනවා. උරහිස් උස් පහත් වෙනවා දැනෙනවා. කුස උස් පහත් වෙනවා දැනෙනවා. නාසිකාග්‍රයේ හුස්ම වැටෙනවා. කයට සීතල රස්නිය ඇතැම් වෙලාවලට දැනෙන්න පුළුවන්.
සුළං වදින හැටි මොනවා හරි දැනෙනවා. ඔන්න ඔය දැනීම් වලින් වඩාත් ප්‍රකට එකක් තෝරාගෙන එහි හිත පවත්වනවා. ඔන්න පිංගතුනි ඔබට පැහැදිලි නාසිකාග්‍රේ හුස්ම වැටෙනවා. ඒ වෙලාවේ සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. එයා මොකද කරන්නේ? සිහියෙන් ආශ්වාස කරනවා. සිහියෙන් ප්‍රශ්වාස කරනවා. හොඳට ඒ නාසිකාග්‍රේ හුස්ම වැටීමත් එක හිත තියෙනවා. දවසකට හුස්ම දෙකක් ගන්න සිහියෙන් කොච්චර වටිනවද බලන්න. ඊළඟ දවසේ තව ටිකක් වැඩි කරන්න. මෙන්න මෙහෙම කරනවා. හිත ගොඩක් විනාශ වෙනවා නම් විසිරෙනවා නම් ඇතුල් වෙන වෙලාවේ ඇතුල් වෙනවා. පිට වෙන වෙලාවේ පිට වෙනවා. ඔන්න ඔය විදිහට කරනවා. ටික ටික සතිය දියුණු වෙනවා. එදිනදා වැඩවලටත් පාවිච්චි කරනවා. කෑම කන්නේ සිහියෙන්. තේ ටික බොන්නේ සිහියෙන්. අතු ගන්නකොට සිහියෙන්. මේ වැඩෙත් එක්කම හිත තියාගෙන සෙමින් සතියෙන් නිශ්ශබ්දව මේ වැඩේට මුළු අවධානය තියාගන්නවා. ශරීරේ දැනෙන දැනීම් විදීම් වලටම හිත තියාගන්නවා. එතකොට අර වර්තමානෙට ඒකේ ඉන්න එකට හිත අවදි වෙනවා. ඒකේ සුවයක් දැනෙනවා. අනේ මේකේ කොච්චර සැනසෙල්ලක් තින්ද වර්තමාන. අරවට යෑමෙන් හිත පීඩණයටපත් වෙනවා, අසහනයටපත් වෙනවා, දුකක් තියෙනවා. මේ වර්තමානයේ හරි සැහැල්ලුයි. වර්තමානයේ සැහැල්ලුයි කියන එකේ සතුටයි කියන එකේ මේ අප්පුඩි ගහලා නටන විදිහේ සුවයක්ද දැනෙන්නේ? වර්තමානයේ ඉන්න එකෙන් පීඩන නැති ගතියක්, සැහැල්ලු ගතියක්, හිතට ඇතිවෙන අවදිමත් ගතියක්. දැන් ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනෙනවා වර්තමානෙත් එක්ක ඉන්නකොට. එතකන් අපි මැරිච්ච මිනිස්සු වගේ හිටියේ. මිය ගිය අතීතේ ඉපදිලා නැති අනාගතේ හිටපු අපි වර්තමානෙත් කියලා එක්කුත් තියෙනවා. එතන සැනසෙල්ලක් තියෙනවා කියලා බුදුබණ අහලා ඒකට හිත හුරු කරන්න වර්තමානෙත් එක්ක වැඩි ඇසුරක් පවත්වනවා. යාගේ ජීවිතය හරිය සැනසෙලිදායකයි. පරණ දේවල් කුණු කන්දල් ඔළුවේ තියනවද? නෑ, ඒව අතීතේ ඉවරයි. ගෙවිච්ච දෙයක්. අතීතං නානුසෝචන්ති නප්ප ජප්පන්ති නාගතං. මගේ ශ්‍රාවකයෝ මේ මියගිය අතීතේ නෙවෙයි ජීවත් වෙන්නේ. ඉපදලා නැති අනාගතේ නෙවෙයි. පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමාන මොහොතේ ඉන්නේ තේන වන්නෝ පසීදති. ඒ නිසා ඒ අය හරි ප්‍රසන්නයි. අපි ප්‍රසන්නද? වර්තමානේ නැති නිසා ප්‍රසන්න නැහැ. ඕම් ප්‍රසන්න වෙන්න හැටි ලස්සන වෙන්න පුළුවන්. හරි ප්‍රසන්නයි පැහැදිලි. ඔන්න මනසත් පැහැදිලි වෙනවා, ප්‍රසන්න වෙනවා. පිරිසිදු තැන තෝරාගත්තා. යා දන්නවා දැන්. අනේ මෙහෙම තැනකුත් තියෙන ඔච්චර කල් දන්නේ නැහැ. හිතට යන්නම් වලේ අතීතයට අනාගත දෙකට බාහිර අරමුණු වලට යන්න දෙලා හිටියේ දැන් පිරිසිදු තැනක හිත තියන්න යටිකට උත්සාහ කරනවා. හුස්ම රැල්ලේ ඇවිදිනකොට ඇවිදින එකේ, නිදාන ඉන්නකොට නිදාන ඉන්න එකේ, හිටගෙන ඉන්නකොට සිටගෙන ඉන්න එකේ. ඕම් තිත්තං චරන් නිසින්නෝවා සයානවා සතර ඉරියව්වේදී එදිනෙදා වැඩවලදිත් මේ සතිය අරන් යනවා. ටික ටික යාගේ සතිය වැඩෙන්න පටන් ගන්නවා. යා තුල ටික ටික වැඩෙනවා. කිරීමේ ප්‍රතිඵල විදියට අත් නොහැර නැවත කරනවා. වැරදි කරනවා. ඒ අත්දැකීම් පාවිච්චි කරනවා. දැන් මෙයාගේ හිත ටික ටික වැඩෙනකොට ඊට පස්සේ කියනවා මෙනෙහි කිරීම ටික ටික අතහරින්න. අතහැරලා ධර්මතාවලට මතුවෙන්න ඉඩ හරින්න. දැන් සක්මන් මළුවේ ඇවිදිනවා සිහියෙන් දකුණවම කියලා මෙනෙහි කිරීම කරන්නේ. තේරුණාද? මෙනෙහි කිරීම අතහැරලා සතිය වැඩි දියුණු වෙන පිණිස යෝනිසෝ මනසිකාරයේ පෙළ ගැස්වෙන විදියට කටයුතු කරනවා. එතකොට යාට පේනවා දකුණ තියෙනවා තද ගතියක් ඉස්සර දැනුණා. ඒ තද ගතිය දැනෙනවත් එක්කම තවත් පයේ කොයි කොටසද වදින්නේ ඉස්සරලා? ඇඟිලිද වදින්නේ, මැද කොටසද වදින්නේ, කොයි කොටසද කියලා තවත් මෙයා ධර්මතා මතු කර ගන්න අදහසින් බලනවා. හුස්ම රැල්ල නිරීක්ෂණය කරනකොට ඉස්සර ඒක බැලුවා විතරක් නෙවෙයි දැන් මෙයා බලනවා ඒක දිගද කෙටිද, මේ හුස්මේ මුලද මැදද අගද, මේ ප්‍රශ්වාසයේ මුලද මැදද අගද, ඒවත් බලනවා, නිරීක්ෂණය කරනවා. ඒ හරහා තව සතිය දියුණු වෙනවා. මනස මොකද වෙන්නේ? තව පාරිශුද්ධ බවට මේ හරහාපත් වෙනවා පින්වතුනි. ඒ විතරක් නෙවෙයි ඉන්පසුව මතක් කරනවා සතාරක්කේන චේතසෝ සමන්නාගතෝ. එයාට සතියේ ආරක්ෂාව ලැබෙනවා. දැන් දොරටු ටික පිරිසිදුයි. දොරවල් වල ආරක්ෂකයෙක් ඉන්න. කවුද ආරක්ෂකයා? තමන්ම හදාගත්ත සතියේ නැමැති ආරක්ෂකයා දොරවල් ටික පරිස්සම් කරනවා. දැන් ඇහෙන් එනේනේව ඇතුළට දා ගන්නවද? සතියේ තියෙනවා තෝරලා බේරලා අවශ්‍ය දේ ඇතුළට ගන්නවා මිසක්ක අයෝනිසෝ මනසකාරයෙන් ඉස්සර වගේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒවා තෝරන්ට හොඳ මුරකාරයෙක් ලැබුණා. කවුද මුරකාරයා? සති දෝවාරිකෝ භික්කවේ. සතිය කියන්නේ දෝවාරිකයෙක්, මුරකාරයෙක් වගේ. අරිය ශාවකෝ අකුසලං පජහති කුසලං භාවිතය. අකුසලයේ අයින් කරනවා, කුසලයේ වැඩි දියුණු කරනවා. ඒ වගේම අනවජ්ජං භාවේති, නිවැරදි ප්‍රගුණ කරනවා. වැරදි දේවල් සාවජ්ජං පජහති වයින් කරලා දානවා. සුද්ධං අත්තානං පරිහරතියා. තමන්ගේ මනස පවිත්‍රව තියාගන්නවා, පිරිසිදු වෙනවා එන්ට. ශ්‍රාවක කියන தත්වෙට සුදුසුකම් ලබනවා. ටික ටික මේ මාර්ගය ඉස්සරහට
ගමන් කරනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා පින්වත් ඔබ හැමදිනාම ආරක්ෂකයා අද ඉඳන් හදන්න. වෙන ආරක්ෂකෙක් ඔබට නෑ. සති නැමැති ආරක්ෂකයා, දෝවාරිකයා, මුරකාරයා හදාගත්තොත් ඔබ අසරණ වෙනවද? නෑ. ඔබේ මනස ටික ටික පවිත්‍ර වේවි. සත්‍ය අවබෝධ වෙනවා. යථා ස්වභාවය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ඔබ හැමදිනාටම හැකියාවක් ඇති වේවි. ඒ සඳහාම මේ දහම් කාරණා හැමට හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී පින්වත්නි මේ උතුම් දේශනාව සඳහා සදැහැති පින්බර දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ හේනවත්ත පාර වැලිවිට කඩුවෙල ලිපිණියෙහි පදිංචි තල්පිටියගේ පැතුම් රංගනාත් සහ එම මහත්මිය විසින් මුලින්ුත් අපි මතක් කළා වගේ 6 වන ජන්මදිනය සම්පූර්ණ කරන යෙවොන් නිසිත් තල්පිටිය පුතු වෙනුවෙන් ඒ පුතුට ආශිර්වාද කිරීම සඳහා මේ පින්බර දෙමව්පියන් මේ ප්‍රධාන සදැහැති දායකත්වයේ ලබාගත්. ඒ අනුව මේ පුතණුවන්ට උතුම් බුදුරුවනේ දමරුවනේ සඟරුවනේ දලදා වහන්සේගේ උතුම් ආශිර්වාදේ විශාල දෙනෙක් මේ බණ අහලා මේ පුතුට ආශිර්වාද කරනවා ඇති නිවසේ ඉඳා ඒ හැම ආශිර්වාදයක්ම පුතණුවන්ට සැලසීමෙන් නිදුක් භව නිරෝගී භව සැලසේවා. පුතුගේ අනාගත ඒ අධ්‍යාපන කටයුතු ආදී සියල්ලම සාර්ථක වේවා. රටට වැඩදායක ගුණ නැන බෙලෙන් සපිරි සමාජයට විශාල සේවාවක් කළ හැකි පින්වන්ත පුතෙක් බවට මේ පුතාටපත් වෙන්න මේ ජන්මදිනය සපුරන වෙලාවේ අපි හැමදෙන ලබා දෙන හැම ආශිර්වාදයක්ම හේතුපනිශ්‍රේ වේවා කියලා කවුරුත් පුතුට සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මියගිය පිරිසකට පින් දෙන්නටත් සෝදානම් MG නන්දාවති වයි මිලීනෝනා එම් සෙලෙස්තිනා පෙරේරා අපගේ නමින් මියගිය සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් සූදානම් වෙනවා. ඒ සෑම සියලු දෙන මේ ධර්ම ශ්‍රවණ මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් ඒ අයගේ පරලොව සාංශාරික ජීවිතය සුවපත් කර ගනිත්වා. සසර ගමන නිමා කර ගනිත්වා. කෙලවර ජරා ව්‍යාධි මරණ ආදීන් විනිර්මුක්ත ශාන්ත ප්‍රවරතර අති උතුම් අමා මහ නිවනින් නිවි සැනසෙත්වා කියලා මියගිය හැම දිනාටම සාදු කියා පින් දෙමු. ධර්ම දේශනාවට සහභාගී වූ දෙපාර්ශවයේම පවුලේ අයටත් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලු ලෝකවාසීන්ට දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ආශිර්වාද කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර හැම දිනාටම ලැබේවා. සත්පුරුෂ ඇසුර හැම දිනාටම ලැබේවා. ඊතාම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම මෙම උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු පැතුම් ප්‍රාර්ථනා ඒ අයුරින් ඉටු වේවා. කරන රැකියා දියුණු වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ලෝකයටම සාමිය සැනසෙල්ල උදා වේවා. මෙලව සැනසෙල්ල වේවා. පරලොව සසර සැනසෙල්ල වේවා. සාංශාරික ගමන නිමා වේවා. කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් නිවි සැනසීම පිණිසම කළ මේ උතුම් පින්කම පූර්ණණය කළ උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් රටත් ජාතියත් මේ ස්ථානත් ආරක්ෂා කරත්වා. දෙවියන් වහන්සේලාද උතුම් අමා මහ නිවනින් නිවි සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන් වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය අද දවසේ සජීවී සූත්‍ර ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා සදහැවතුනි සිත නිදහස්ව සැහැල්ලුව පිරිසිදුව එකඟ කර තබාගත හැකි නම් එයයි දහමින් ලබන සුවය. ඒ සුවය අත්විඳීම සඳහා ගත කරන සෑම නිමේෂයක්ම වර්තමානයේ
සිහිය පිහිටුවා කටයුතු කිරීමට අපි අප්‍රමාදී වෙමු. එසේනම් අද දවසේදී ඒ සඳහා ඔබ අපහට මඟ දෙසූ කුසල බලයෙන් පිළිමතලාව හලාදිවෙල ශ්‍රී නිකේතනාරාම විහාරවාසී පූජ්‍යපාද රාජසිංහගම තිලකධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සබ්බදානං ධම්මදානං ජිනාති යන බුද්ධ භාෂිතය අනුව යමින් මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයකට ක්‍රියා කරන්නට යෙදුනා යවෝන් නිසිත් පුතුගේ 6 වන ජන්මදින නිමිත්තෙන් හේනවත්ත පාර වැලිවිට කඩුවෙල පදිංචි තල්පිටියගේ පැතුම් රංගනාත් මහතා සහ එම මහත්මිය ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී ධර්ම දේශනාව සිදු කරනු ලැබුවේ සංයුක්ත නිකායේන උන්නාභ බ්‍රාහ්මණ සූත්‍රය ඇසුරෙන්. මෙම ධර්ම දේශනාව නැවත වරක් හෙට රාත්‍රී 11ට බෞද්ධ රූප වාහිනිය ඔස්සේ ශ්‍රවණය කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. එසේනම් සදහැවතුනි ඒ සිහිපත් කිරීමත් සමගින් හෙට දවසේදීත් සවස 4ට මෙවැනි සජීවී සූත්‍ර ධර්ම දේශනාවකින් ඔබ හමු වන බලාපොරොත්තු වෙන අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.